විදර්ශ ලේවල වලින් අප එකිනෙකාව ස්වීරුව උදේන වහන්සේ සාස්තුති ඔබ වහන්සේ අපේ අපි අයිතුකම් සමා කරන සාස්තුති පාපයට තාත්තේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සමාව දුන්න සාස්තුති විදර්ශ සර්ව සාක්ෂියකින් ඔබ වහන්සේ නමස්කාර කරන අපි සුදුසුකම් කරන සාස්තුති අපේ බලය වූ අපේ සවිය වූ අපේ ශක්තිය දෙවි ඥානී ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ අප ගැන සලකන සාස්තුති ආ දවසේ මුළුමසිතේ යටහත් කමින් ඔබ වහන්සේ නමස්කාර කරන්නට ඔබ වහන්සේ අප තව තවත් සුදුසුකම් කරන සාස්තුති ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ ගෞරවයේ මහිමේ වේවා මගේ දෙවියන් වහන්සේ යහමන් කුටියානි සදාකාලික ස්වාමිනී අප තාත්තේ මගේ දෙවියන් වහන්සේ විශේෂ වේම්කාර ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබ යහපත් මගේ දෙවියන් වහන්සේ ඔබ බලවත් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මහිමාන්විත තේජාන්විත දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුති වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා කරනවා මගේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඕ යහපත් පියාණන් ඔබට ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ ඔබ ජීවමානයි මගේ පියාණනි ඔබ සදාකාලිකයි ස්වාමිනී ඔබට මහිමේ වේවා ස්වාමිනී මෙහි පැමිණ සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ද අන්තර්ජාලය වගේ සහභාගී වන්නා වූ ආදරණීය සහෝදර සහෝදරයන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් යුක්තව ජීවජී සභාව මගින් ප්‍රේමයෙන් පිළිගන්නවා යේසු පිහිටයි අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වුණා. තව තවත් පසුතැවිලි වීමේ හදවතකින් යුක්තව අපි මේ ගීතිකාව ගායනා කරමින් උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙමු. ඔබට ස්තුති මගේ ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ පවිත්‍ර කළ මෙලොව ස්වාමීන් වහන්සේ දයාව ස්වාමීන් වහන්සේ සිහි කරනවා පියාණන් වහන්සේ ඔබ වහන්සේ මනුෂ්‍ය කාර්යයෙන් විපොළොවට පැමිණියේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය අපගේ පාප නිසා නිවි උදන ලෙසමයි පියාණන් වහන්සේ අපට කපාකට प्रेमवंत स्वामितुनी लोभट प्रेमनी पूजाउने दयावंत येसुनी लोभट दयावि मनुकायतु पूजे प्रेमवंत स्वामितुनी लोभट प्रेमनी पूजाउने क्षमा कर मैंने अनुकंपा कर मैंने यीशु ले वाला बाली एक पवित्र ले वाला बाली सेदो मैंने हम आयु का मक्मा क्षमा कर मैंने स्वामी उपकार कर मैंने स्वामी मातु तुदा पवित्र कल मैंने स्वामी मरणय पारदा कुंडलिदा स्वामी तुगे महिमय विष्णुवा हे महिमिन सुदात्मया
දයාවන්ත වූ යේසුනි ලොවට දයාවි මනුකයන් වූයේ ප්‍රේමවන්ත වූ සමිඳුනි ලොවට ප්‍රේමවි පූජාවේ ලොවට ප්‍රේමවි පූජාවේ ලොවට ප්‍රේමවි පූජාවේ ලොවට ප්‍රේමවි පූජාවේ ඔබට සිටී ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබ වහන්සේගේ සුද ලේබල බලයෙන් ස්වාමිනී නිදොස් ලේබල බලයෙන් අප සෝදනි සයිසුති ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ මිනිස්යාගේ පාපය උදෙසා මේ ලෝකෙට පැමිණ ස්වාමීන් වහන්සේ කුරුසුවත් වුණා උත්තරන් වහන්සේ ඒ දයාවෙන් ප්‍රේමයෙන් පරිපූර්ණ ස්වාමීන් වහන්සේ ඔබට ස්තුතියි මගේ තාත්තේ සියලු ජාතිගේ පාප උදෙසා ආයුත දුකන් උදෙසා ස්වාමිනී පූජාවක් වුණා උත්තරන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ඔබට නමස්කාර වේවා ස්වාමිනී ඔබට ගෞරවයේ මහිමේ වේවා මගේ දෙවියන් වහන්සේ යහපත් පියාණනි පවිත්‍ර කළ මැනව පවිත්‍ර සිතක් පවිත්‍ර ආත්මය දුන වෙනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා ගැලවීමට තාත්තේ ඔබින ලෙස ගැලවීමට තාත්තේ ස්වාමීන් වහන්සේ උචිත ලෙස ජීවත් වෙන්න ඔබ වහන්සේගේ දරුවන්ට කරුණාව දුන වෙනව වැරදි මාර්ගවල නිවැරදි මාර්ගවලට ගෙන ගිය ආමේනව ස්වාමිනේ ඕමඩා කියන උතාපේ අන්ධකාරව ස්වාමීන් වහන්සේ බලපෑම් වලින් ඔබ වහන්සේගේ දරුවන්ගේ තාත්තේ ඔබ වහන්සේ විශ්වාස ආලෝකයට ගතවතව කරන් වහන්සේ ඒ ආලෝක මාදී හැසිරෙමින් ආශිර්වාද කළ මැනව උපකාර කළ මැනව මගේ දෙවියන් වහන්සේ උපකාර කළ මැනව මගේ දෙවියන් වහන්සේ අපවාදේ ක්‍රියාකරන සතුටි
Oh Vansam Videva Galva Dhan Vahasa Obada Prasasa Deva Swamini Obada Prasasa Deva Swamini Mageta Udegiti Yomu Karana Gomoya Kata Mata Karana මහත්තුම පියාණනි ඔබට ප්‍රශංසා වේවා මා මුදවගත්තා වූ ගලවගත්තා වූ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ඕ යහපත් දයාවන්ත ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඕ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට මහිමේ වේවා ඔබට මහිමේ වේවා ඔබ යහපත් මගේ දෙවියන් වහන්සේ ඔබ බලවත් වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු උන්වහන්සේ ගෞරවය දෙමු උන්වහන්සේට මහිමේ දෙමු උන්වහන්සේගේ නාමය උසස් කරමු ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ Husnu
පුරා දැකෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ
පුතු කියා ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා ස්වාමිනී ඔබට ගෞරව වේවා ස්වාමිනී ඔබ වහන්සේ මුළු දිවි පුරාම අපට ළඟ වෙලා ඉන්න නිසා ස්තුතියි අපට මඟ පෙන්වන නිසා ස්තුතියි ඔබ වහන්සේ සෝකිය හස්තෙන් අපට මඟ පෙන්වමින් තාත් ඔබ වහන්සේ හස්තෙන් අප උසුලා ගනිමින් අපේ සියලු තාත්තේ බාධා මාර්ගයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට බලයක් අපේ සවියක් ශක්තියක් අප උසුලා ගෙන යන නිසා ස්තුතියි මගේ පියාණනි මවකමින් පියකුමින් ස්වාමිනී ඔබ වහන්සේ අප උසුලා ගෙන යන නිසා ස්තුතියි සදාකාලික පියාණනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ මහිමේ වේවා මගේ දෙවියන් වහන්සේ ඔබ යහපත් බැවින් ස්වාමිනී වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ ඕ නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ ඕ ගෞරවේ මහිමේ ස්වාමිනී ඔබටයි ස්වාමිනී ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ උපමත කරලා ළඟින් සිටව දන වහන්සේ ඔබට ස්තුති ස්වාමිනී
වසන පියාණි ඔබේ නාමයට ගෞරව වේවා ඔබේ රාජ්‍ය පැමිණේවා ඔබේ කැමැත්ත ඉටු වේවා ඔබේ රාජ්‍ය පැමිණේවා ඔබේ කැමැත්ත ඉටු වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබට ගෞරව වේවා මගේ පියාණන් මගේ සදාකාලික දෙවියන් වහන්සේ ඔබට මහිමේ වේවා ඔබට ප්‍රශංසාව උසුසස සිංහාසනේ වැඩ වාසය කරනවා වූ සදාකාලික පියාණන් කෙරුබයන් මැද ගණන් කරන දියුණුවේ මාතේ වැඩ වාසය කරනවා සදාකාලික පියාණන් ඔබට ස්තුති වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා ඔයහපත් ඥානි ඔබට මහිමේ වේවා ඔබ වහන්සේ ප්‍රශංසාව ගෞරවය මහිමේ ලබට වටිනා උපයන වහන්සේ ඔබට ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ ඔය ශුද්ධාත්මයන් ඔබ වහන්සේ අපේ කින් කවල ස්පර්ශ කළ මැනව අප අවදි කළ මැනව ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව සභාවේ බාර කරු ශුද්ධාත්මයන් මගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කළ මැනව ඒ ජීව යහපත් ලෙස ඒ අපේ ජීවිතයේ සියල්ලටම වාතාවරණය පත්
කරන නිසා ස්තුතියි. සුදහත් යානනි මේ මාර්ගයේ සැරිසරුව නිසා ස්තුතියි. සුදහත් යානනි ඔබ වහන්සේ අපට මඟ පෙන්වමින් යහපත් නමස්කාර කාලයක් ගත කිරීමට ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි දක්වපු නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ ජීවමාන මන්නාවෙන් අප පෝෂණය කළ මැනව අප මොහොතක් අපගේ සිතිවිලි එක්ලස් කරගෙන උන්වහන්සේගේ වචනය වෙතට හැරෙමු. අද දවසේ උන්වහන්සේ අපට ගෙනෙන්නට තබා තිබෙනා වූ පණිවිඩය ඊටමත් මූර්ධ සිතින් පිළිගන්නට අපගේ අතුලාන්තය විවුර්ත කරමු. අපි එතුමන්ගේ ජීවමාන වචනය ගෙනෙනා වූ එතුමන්ගේ 8:16 අවවාර කරමින් යාඥා කරමු. ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ 8:16 සේවකයා ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඔහු තුල ඔහු අඩුයි. ඔබ වහන්සේ වැඩි වී ඔබ වහන්සේගේ ජීවමාන වචනය අප වෙත නිදහස් කළ වෙනවා පියාණනි. ස්වාමිනී අපගේ අතුලාන්තය විවුර්ත කරමින් ඒ මුහුදු ලෙස ලබාගෙන අපගේ ජීවිත ගොඩනගාගෙන ඔබ වහන්සේගේ රාජ්‍ය කරා පැමිණෙන්නට අප සියලු දෙනාටම ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේගේ ජීවමාන වූ එදබොහත් කඩුවක් වැනි වචනය ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේගේ 8:16 සේවකයා ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේගේ ඒ වචනය හරියට පිළිගෙන ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට අපට උපකාර කරන නිසා ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. මේ උදේ කී දෙනෙක් උන්වහන්සේ වචනේ අසන්න සූදානම්ද? ආමේන්. ආමේන්. සිත පිළිල ගැනගෙන මේ මිනිසයාට අයිති. නමුත් දිව උත්තරින්නේ ස්වාමීන් වහන්සේගෙන්. ආමේන්. ආමේන්. අපි අද දවසේ උන්වහන්සේගේ ලියවිලි වලට අපි ගමන් කරමු. උන්වහන්සේ වචනේ අද දවසේ අපිට කතා කරන්නේ මොනවද කියලා බලමු. අපි කියමු අද දවසේ ස්වාමිනී මට කතා කරන්නට, මට උපකාර කරන්නට, මට සදාකාල ජීවිතය යන පිණිස මගේ ජීවිතය වෙනස් කරන්න කියලා. අපි බලන්න යනවා අද දවසේ. ගීතාවලිය 32 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ අපි පදයෙන් පදේ හිමින් කියමු. මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි. මාගේ අයිතිකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමින්ට කියා දෙන්නෙමි කීමි. ඔබද මාගේ පාපේ අයිතිකම කමා කළසේක. ආමේන්. ආමේන්. සදාකාලික දෙවියන් වහන්සේ අප්පා තාත්තේ ඔබ වහන්සේගේ සුද දයාවට ස්වාමීන් වහන්සේ මේ උදේත් ඔබ වහන්සේගේ මේ ජීවමාන වචනේ වාර කරන ස්වාමිනී මගේ දෙවියන් වහන්සේ එදා ඔබ වහන්සේ පාලු කරේ සිටියව සෙනඟට ස්වාමීන් වහන්සේ ඒ මන්නාවදී පෝෂණය කළ උතරන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේගේ ආත්මික ආහාරය වෙන ඔබ වහන්සේගේ මන්නාවෙන් පෝෂණය කළ මැනව වචන අසනව දරුවෝ බාරයි මගේ දෙවියන් වහන්සේ අද දවසේ එකිනෙකා කෙරෙහි ක්‍රියා කරමින් එකිනෙකාගේ අතුලාන්තය ස්පර්ශ කරමින් අද දවසේ ඔබ වහන්සේගේ කරුණාව ලබා ගන්න පිණිස ඔබ වහන්සේගේ නාමය නොහදන්නා වූ සෙනග සාත්තේ අන්‍ය ජාතීන් ඔබ වහන්සේගේ වචනය අසා ඔවුන් ගැලවීමට පැමිණ පිණිස මම ඔබ වහන්සේගේ පවිත්‍ර දයාවට මේ වචනේ බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයේ වාඩි වෙමු. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි රෝම 3:23 කියන සියලු මිනිස්යෝ පවකට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව හිටියා කියලා පව් කරන්නේ නැහැ කියලා කියනවනේ යම් කෙනෙක් ඔහු බොරුකාරයෙක් කියලා කියනවා. මිනිස්ය ජීවිතේ අඩුවෙන් හෝ වැඩියෙන් පව් කරනවා.
ඇයි මිනිස්සු පව් කරන්න කියලා හැවොත් ඒක අපිට උත්පත්ති පොතට ගියොත් අපිට පුළුවන් හොයාගන්න ඇයි මිනිස්සු පාපයට වැටෙන්නේ කියලා. දෙවියන් වහන්සේගේ මහිමේ නැති සෑම ස්ථානයකම රජකම් කරන්නේ පාපය. දෙවියන් වහන්සේගේ ආලෝකය නැති හැම ස්ථානයකම ක්‍රියාත්මක කරන්නේ අන්ධකාරය. ඒ නිසා අන්ධකාරයෙන් විශ්වවත් තන ආලෝකයට කඳවාගත්තා වූ තනන් වහන්සේවයි ඔබත් මාත් අදහන්නේ. ආමේන්. ඒ නිසා උන්වහන්සේගේ වචනය තුල ජීවනය තියෙනවා. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වෙනවා. ආමේන්. ඒ නිසා මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ මේ දාවිත් රජුරෝ කියනවා මේ ඊශ්‍රායල් දේශයේ වසර 40ක් පාලනය කළා වූ අග්‍රගණ්‍ය රජෙක් දෙවියන් වහන්සේගේ හිතට එකඟ එඬේරෙක් දෙවියන් වහන්සේ තෝරගත්තා වූ කෙනෙක් මේ දාවිත් රජුරෝ කියනවා මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි. මොකද්ද? මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි. පාපය ප්‍රකාශ කළත් නැතත් ඒ පාපය ස්වාමීන් වහන්සේට ඉදරව් වෙනවා. ආමේන්. නමුත් මිනිස්යන්ගේ මුඛයෙන් තමන්ගේ පාපය දෙවියන් වහන්සේට කියා දෙන කල උන්වහන්සේ ඒ අධර්මිෂ්ඨකමින් ගලවන්ට මුදවන්ට විශ්වාසවන්ත ඉන්නවා. ආමේන්. ඒ නිසා උන්වහන්සේට අවශ්‍යයි මිනිස්යන්ගේ ඇතුළාන්තයෙන් නැගෙනා වූ හඬ ඒවා ගල් පිළිම මැටි රූප ඉස්සරහ ගිලා ප්‍රකාශ කළාට කවදාකවත් ඒවලට කන් තිබුණට ඇහෙන්නේ නැහැ. නමුත් මගේ දෙවියන් වහන්සේට හොඳට ඇහෙන උන්වහන්සේ මන්ද ජීවමාන දෙවියන් වහන්සේයි. ආමේන්. ඒ නිසා කියන මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි. මාගේ අයිතුකම නොසැඟවිමි. මා තුල යම් අපවිත්‍රකමක් තියනවද? කිලුටුකමක් තියනවද? අයිතුකමක් තියනවද? මම ඒවා නිදහන වගේ හංගලා තියන්නේ නැහැ පොළොව යට. මම ඒවා හංගගෙන ඉන්නේ නැහැ. ලෝකෙට වසන් කරගෙන ඉන්නේ නැහැ. මම ප්‍රකාශ කරනවා. ඇයි? මගේ සිතිවිලි දකින්නව දෙවියන් වහන්සේ ඔබයි. මම කොහෙද යන්නේ? ආසේ කෙරවලට ගියත්, මූදේ පතුලට ගියත්, ෂේවලේ මගේ යහන සැදුවත්, මම කොයි ස්ථානයකට ගියත් ඔබ වහන්සේගේ ඇස් වලින් මට සැඟෙන්න ස්ථානයක් නැහැ. මන්ද ඔබ වහන්සේ දිවාරය මාදේශ බලා ඉන්නව තරන් වහන්සේයි. ආමේන්. ඒ නිසා මේ දාවිත් රජුරෝ ඒ කිසිවක් සැඟෙව්වේ නැහැ. ඕ යම් සංගෝක කාරණාවන් ඒ අනාගත වතුරු තුලින් එදා නාතන් තුලින් කතා කළාම ඔහු දැනගත්තා දෙවියන් වහන්සේ කෙමදු ප්‍රේමයක් ඔහුට දක්වලා තියෙන කියලා. දාවිද්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරුණා. ඒ නිසා කියනවා මගේ අයිතුකම් නොසැඟවිමි. මාගේ වරද ස්වාමීන් වහන්සේ ස්වාමීන්ට කියා දෙමි කිය. මාගේ වරද. ඇයි? හැම මිනිහෙක්ම පව් කරනවා. පව් නැහැ කියලා කියන්නේ කිසි කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම පව් කරනවා. හැබැයි පාපයට කමව ලබා ගන්න මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ. ආමේන්. ඒ පාපේ ගබඩා වීමක් නැහැ. පාපේ එකතු වීමක් නැහැ. ට්‍රැන්ස්ෆර් ගැනීමක් නැහැ. ඒවට පොළොයි එකතු වීමක් නැහැ. නිරයට මාර්ග විවෘත වෙන්නේ නැහැ. ඒ පාපේ ස්වාමීන් වහන්සේ නිදොස් කරන කල, නිදහස් කරන කල සැබවින්ම මනුෂ්‍යයා නිදහස්. ආමේන්. ආමේන්. ඔබද මගේ පාපේ අයිතුකම කමා කළසේක. ඔබද මගේ පාපේ අයිතුකම කමා කළසේක. ඇයි ඔබ වහන්සේ ඉදිරියේ මාගේ පාපය ප්‍රකාශ කරන කල, මාගේ අයිතුකම සඟවන්නේ නැති කල, මාගේ වැරදි ඔබ වහන්සේ කියා දෙන කල ඔබ වහන්සේ මට ප්‍රේමණීයව මගේ පාපයට සමාව දීලා මට ආශිර්වාද කළ උතනන් වහන්සේ. ආමේන්. ආමේන්. දාවිත් මෙහෙම කතා කරනවා. දාවිත් තරම් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සතුටින් ගත කරපු තවත් කිසි කෙනෙක් නැහැ. ඒ නිසා දාවිත් කිසිම දෙයකට බය වුණේ නැහැ. ඇයි? දාවිත්ගේ බලය දෙවියන් වහන්සේයි. දාවිත්ගේ ශක්තිය දෙවියන් වහන්සේයි. දාවිත්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේයි. මීට එහා ගිය කිසිම බලයක් මේ ලෝකේ නැහැ කියලා මේ දාවිත් රජුරෝ දෙවියන් වහන්සේගේ හදවතට එකක එඬේරා මේ දාවිත් රජ තේරුම් ගත්තා. ආමේන්. ඒ නිසා ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ මේ දාවිත් රජුරෝ මේ ආකාරයෙන් කතා කරනවා. ස්වාමීන් වහන්සේ මගේ ආලෝකය. ස්වාමීන් වහන්සේ මගේ ආලෝකයක්. මගේ ගැලවීමක්ය. මම කාට බය වෙන්නද? ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයේ ශක්තිය. මම කාට බීතවන්නේම්ද? ස්වාමීන් වහන්සේ මගේ ආලෝකය. ස්වාමීන් වහන්සේ මගේ ආලෝකයේදී මට තවත් අන්ධකාරයයි තියන්නේ. ආමේන්. මම අන්ධකාරය තුල හැසිරෙන්නේ නෙමෙයි. ඇයි? දෙවියන් වහන්සේ මගේ ආලෝකයයි. ආමේන්. ඒ වගේම කියනවා දෙවියන් වහන්සේ මගේ ගැලවීමයි. ඇයි? මේ පාපයෙන් ගලවන්නට, මේ පාපයේ රැහන් වලින් ගලවන්නට, මේ යදම් වලින් ගලවන්නට, මේ දංගල් වලින් අන්ධකාරය විසින් ඇදබැද තිබුණව මිනිසයන් ගලවන්නට බලය ඇත්තේ දෙවියන් වහන්සේ විතරයි. ආමේන්. ආමේන්. ඒ නිසා කියනවා දෙවියන් වහන්සේ මගේ ගැලවීමය.
මම කාට බය වන්නේද? මම කාටවත් බය නැහැ. ඇයි? දෙවියන් වහන්සේ මගේ ශක්තිය විසිනවා. ආමේන්. දෙවියන් වහන්සේ මගේ සරණේ ඉන්නවා. ආමේන්. දෙවියන් වහන්සේ මගේ ආරක්ෂා ස්ථානයේ මගේ සැඟවෙන ඉඩම ඉන්නවා. ඒ නිසා මම කාට බය වෙන්නද? මට බය වෙන්න දෙයක් නැහැ. ඇයි? මගේ ආලෝකයයි, මගේ ගැලවීමයි, මගේ ශක්තියයි, මගේ දෙවියන් වහන්සේ. ඒ නිසා මම කාටවත් බය නැහැ. මාවට කර දහසක් ආවත්, දසදහසක් ආවත් මම බය නැහැ. ඇයි? ඒව මට ලං වෙන්නේ නැහැ. ආමේන්. වහන්සේ මගේ ආරක්ෂා ස්ථානයේ සිටිනවා. ආමේන්. ආමේන්. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවදරුවනි දාවිත් මේ රහස දෙවියන් වහන්සේගේ රහස මොකක්ද කියලා තදින්ම අල්ලාගෙන දැනගෙන හිටපු දෙවියන් වහන්සේගේ දාසයෙක්. ආමේන්. රාජ කෙනෙක්, අනාගත වතුරු කෙනෙක්. දාවිත්ත් මේ රාජ්‍ය පාලනය ක්‍රමය තුල මේ අවුරුදු 40 රාජ්‍ය පාලනය ක්‍රමය තුල දාවිත්ට විවිධ අභියෝග දාවිත්ගේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න බැඳින් බොහෝ තත්ත්වයන් වාතාවරණය තුලින් දාවිත් ගමන් කරද්දී දාවිත් නිතරම දෙවියන් වහන්සේගේ මහිමය දැක්කා. ආමේන්. ඒ නිසා කියනවා ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත් මොකද්ද? සේනාවක් බැටාලියන් එකක් මට විරුද්ධව කඳවුරු බඳිනවා. ඇයි? ඒ දේශය ආක්‍රමණය කරන්න සතුරු හමුදා වෙනවා. ඒ නිසා සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත් මගේ සිත බය නොවන්නේ. මගේ සිත බය වෙන්නේ නැහැ. මම බය වෙන්නේ කාටද එතකොට? මගේ දෙවියන් වහන්සේට මම බය වෙනකොට, මගේ දෙවියන් වහන්සේ මගේ සරණ වෙනකොට මම තාම කාට බීත වෙන්නද? මම තාට බය වෙන්නද? ඇයි? ස්වාමීන් වහන්සේ මගේ ශක්තිය. ඒ නිසා කියනවා සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත් මගේ සිත බය නොවන්නේය. ඔබට විරුද්ධව මට විරුද්ධව යුද්ධයක් හටගත්තොත් එකල්හි මම සුරක්ෂිතව සිටින්නේ මේ යුද්ධයක් ආවට මම බය වෙන්නේ නැහැ. ඇයි? මගේ ශක්තිය දෙවියන් වහන්සේ. ආමේන්. මේ ඉලිදරුව කිතුනවා තුල නැත්නම් මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දේව දරුවෝ තුල නැත්නම් උන්වහන්සේ ඉදිරියේ ඒ පාපි කියලා දෙන්න බැරි නම් උන්වහන්සේ ඉදිරියේ අයිතුකම කියා දෙන්න බැරි නම් උන්වහන්සේ ඉදිරියේ ඔබගේ අතුලාන්තය නොසඟවා හැම දෙයක්ම ප්‍රකාශ කරනවා නම් උන්වහන්සේ ඔබගේ බලයෙන් යනවා. ආමේන්. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා අපේ එකම ශක්තිය සරණය දෙවියන් වහන්සේ තුල ගමන් කරන්නට. ඒ නිසා කියනවා දාවිත් මේ රහස දැනගත්ත නිසා මොකද්ද? මේ දාවිත් මේ රහස දැනගත්තා. මගේ ජීවිතයෙන් යමක් කතා කළොත් මමත් මේ ඉතාලියේ ඉඳන් ගියාම ලක්ෂ 6 7ක් 8 10ක් මම අරන් එනවා ලංකාවට. ගියාම මට ඉන්න ඕන තරම් යාළුවෝ විවිධ තරාතිරම් වල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විවිධ තරාතිරම් වල උසස් නිලධාරී පොලිසිය IPලා SIලා බොහෝ මිනිස්සු මටත් හිටියේ කාලේ මම ගැලිම නොලපු කාලේ මම ලංකාවට යන්න ඉස්සරලා මම එක දෙයක් කරනවා. මම දානවා බඩු පෙට්ටියක්. මේ බඩු පෙට්ටිය ඇතුලේ යන්නේ මොනවද දන්නවද? චිවාස් රීගල්. මොකද ලංකාවේ විශාල ඉල්ලීමක් තියෙනවා. මොකද? චිවාස් රීගල්, බැලන්ටයින්, වේක්‍ය රොමානා, රෙඩ් ලේබල් මේවට විශාල ඉල්ලුමක් තියෙනවා. මේවා අරගෙන ගියාම අර කැම ටික පාරට දාපම කාක්කෝ කරකනවා වගේ මිනිස්සු මේකට හරිම ආසයි ඉන්නවා. ඒ තනතුරු වල ඉන්න මිනිස්සු තරු පැත්තකින් තියලා ඉන්නේ බොණ්ඩ. මම හිතාගෙන හිටියා ඒලා තමයි මගේ ශක්තිය කියලා. මේ වගේ දන්න විශාල මිනිස්සු කෝල් එකක් දීපම ඕන වැඩක් කරගන්න පුළුවන්. ඇයි? රජයේ උසස් නිලධාරීන් අඳුරනවා. ඒ නිසා මගේ ජීවිතේ මට ශක්තියක් කියලා හිටිය කවුද? දෙවියන් වහන්සේ නෙමේ. මට ශක්තියක් කියලා හිටියේ මේ පොළොවේ මිනිස්සු. මේ පොළොවේ මිනිස්සු. දැන් දවසක් මට දෙවියන් වහන්සේ යම් පාඩමක් ඉගැන්නුවා. මම හොඳයි බොණ්ඩ කැමති. බෝතල් 3 4 එකම බෑන්ඩ් එකකින්, බ්‍රෑන්ඩ් එකකින් එකම වර්ගයෙන් බෝනලා ලෑලා කැමති නැහැ මිශ්‍ර කරගන්න. මට වීලා මෙතනට එනකොලුත් මට හිත ගන්න බෑ. නමුත් තාත්තට තවත් බොන්න ඕන. හෙට බීලා අද බීලා හෙට නැගිටිනකොට මට නැගිට ගන්න බෑ. කන නෑ. මට හරි අමාරුයි. වමනේ දාන ඔලුව කැරගිල්ල. හැබැයි අනිත් පැත්තේ කියනවා අද නම් බිව මදි හෙටත් බමුදු කියලා අහනවා. සීමාවක් නැති නොසන්සිඳන පාපේ තුල ගමන් කරන මිනිසයන්ට මේකේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි එක දවසක් මට ආවා යම් විපත්ති කාලයක්. උන්වහන්සේ වචනේ කියනවා විපත්ති දවසේ නුඹ කලකිරෙන්නේ නම් නුඹේ ශක්තිය අල්පය. අපට ඇති ශක්තියක් නැහැ. අපට ඇති බලයක් නැහැ. අපේ ශක්තිය දෙවියන් වහන්සේ කරගත්තම, අපේ බලය දෙවියන් වහන්සේ කරගත්තම අපි සුරක්ෂිතයි. ආමේන්. ඒ නිසා මම මොකද කරේ? දවසක් මට යම් ප්‍රශ්නයක් ආවා. මට ප්‍රශ්නයක් ඇවිලා
මම කතා කළා ඒ මා වට හිටපු සෙනඟට. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවදරුවනි මිනිස්යාගේ ස්වභාවය ඒක තමයි. දෙන්න කියනවා. ගන්නවා. හැබැයි විපත්ති දවසේදී අත්හරිනවා. විපත්ති දවසේ අත්හරිනවා. අවශ්‍යතාවයේදී අත්හරිනවා. මග හරිනවා. ඇයි? ඒක මිනිස්යාගේ ස්වභාවය. ඒලගේ වරදක් නෙමෙයි. ඒක තමයි සැබෑ ස්වභාවය. මගේ ජීවිතේ වට කලකිරෙන පටන් ගත්තා. මම හිතුවා ස්වාමිනී මම ඒ කාලේ දෙවියන් වහන්සේ ඇදහිුවා වුණාට දෙවියන් වහන්සේ නෙවෙයි ඇදහිුවේ රූපය ඇදහිුවේ. මම මේ මිනිස්යාට මෙච්චර දේවල් කරලා මෙච්චර උදව් කරලා මෙච්චර උපකාර කරලා මගේ ජීවිතේ මම මොනවද ලැබුවේ කියලා මගේ ජීවිතේ එතනින් පස්සේ මෙවැනි දේවල්ට යන්නේ නැහැ කියන හැඟීම මට දෙවියන් වහන්සේ ඇති කරලා තමයි මට මේ උතුම් ගැලීම දුන්නේ. ආමේන්. ඒ නිසා මම දැනගත්තා මේක නෙමෙයි මගේ ජීවිතේ ශක්තිය කියලා. අද රජවරුපත් වෙනවා හෙට රජවරු පහ වෙනවා අද ජනාධිපතිවරුපත් වෙනවා හෙට ජනාධිපතිවරු පහ වෙනවා අද මැති ඇමතිවරුපත් වෙනවා හෙට මැති ඇමතිවරු පහ වෙනවා හෙට ලෝකේ ඉන්න සෑම උසස් නිලධාරීකපත් වෙනවා අවිනිශ්චිතයි අනිත් දවසේ පහ වෙනවා නමුත් මගේ ශක්තිය දෙවියන් වහන්සේ සදාකාලිකයි ආමේන් ඒ නිසා මගේ ජීවිතෙත් මේකට විවිධ සාක්ෂි තියෙනවා මගේ දෙවියන් වහන්සේ කොහොමද මාත් සමග සිටී කියලා මාව අත්හැරියේ නෑ මාව තනි කෙරුවේ නෑ හුස්මටත් වඩා ළඟින් සිටීමෙන් මට ආශිර්වාද කළා දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා ආමේන් ආමේන් ඒ නිසා කියනවා ගීතාවලියේ 27 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි 4 වෙනි පදයේ මෙහෙම කියනවා ස්වාමින්ගෙන් එක දෙයක් මම ඉල්ලනවා මොකද්ද මම දැනගෙන හිටියා මෙච්චර කල් මගේ ජීවිතේ බොහෝ ස්ථානවල විවිධ දේවල් නමුත් මම එක දෙයක් දන්නවා මම ස්වාමීන් වහන්සේ එක දෙයක් කියනවා මට ඒක ජීවිත කාලෙටම ඇති මොකද්ද මගේ ඉල්ලීම මොකද්ද මං ඉල්ලන්නේ ඔබ වහන්සේගේ අලංකාරය මගේ ඇස් දෙකින් දකින්න ඕන ආමේන් ඔබ වහන්සේගේ අලංකාරය මට දකින්න ඕන සියලු දවස්වල ඔබ වහන්සේගේ අභිමුඛය මට ඉන්න ඕන. ආමේන්. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවදරුවනි මේ වෙනකොට සලමෝන් හදපු දේවමාලිකාව හදලා තිබුණේ නැහැ. මේ වෙනකොට දිවුසුම් පෙට්ටියේ තිබුණ කුඩාරමක. දාවිත් රජුගේ යාක්ෂමත ජීවිතය ගැන මෙතන කතා කරන්නේ. දෙවියන් වහන්සේට කොච්චර ලං වෙලා ගමන් කරනවද කියලා මෙතන කියන්නේ. අද කිතුණාට යාඥා කරන්න ගියොත් කියනවා මට කරදරයි. මට කරදරයක් නැයි මගේ කාමරේ ඉන්නවා විදේශීය සෙනඟක්. එහෙම නැත්නම් කියනවා මගේ යාළුවොත් එක්ක මං ඉන්නේ. එහෙම නැත්නම් මම බස් එකේ ඉන්නේ. එහෙම නැත්නම් මං යන්නේ කෝච්චියේ. එහෙම නැත්නම් මම වැඩ කරමින් ඉන්නේ මට යාඥා කරන්න බෑ කියලා. හැබැයි යාඥා කරන්න අවස්ථාවක් ලැබුණ ගමන් අපි ස්වාමීන් වහන්සේට යාඥා කරන්න ඕන. ඒ නිසා දාවිත් රජු මෙහෙම කියනවා. මම ස්වාමීන්ගේ එක් දෙයක් ඉල්ලමි. ඒක සොයන්නෙමි. මොකද්ද? මම එක දෙයක් ඉල්ලනවා වගේ මම ඒක හොයනවා. මොකද්ද? ඉල්ලීම වගේම තියෙනවා සෙවීමක් තියෙනවා. මොකද්ද? එනම් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිසත් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාළිගයේදී භාවනා කරන පිණිසත් මගේ ජීවිතයේ සියලු දවස්වල ස්වාමීන් වහන්සේ ගෘහයේ වාසය කිරීමක් කාරණා තුනක් ගැන කතා කරනවා. මොකද්ද? මං හොයනවා එක දෙයක්. මොකද්ද ඒක? ස්වාමීන් වහන්සේගේ අලංකාරය මට දකින්න ඕන. උන්වහන්සේගේ මාළිගාවේ මම භාවනා කරන්න ඕන. සියලු දවස්වල උන්වහන්සේගේ ගෘහයේ වාසය කරන්න ඕන. බලන්න දාවිත් රජුගේ හදවත කොහොමද කියලා. ඒක නිසාම තමයි දෙවියන් වහන්සේ කියන්නේ දාවිත් රජු ස්වාමීන් වහන්සේගේ හිතට එකඟ එඬේර කියලා. ඔහුතුරු තුනව යාඥාවේ කන්නලෝය ආත්මේ කෙමදුද අද කිතුරුවන්ට කතා කරොත් යාඥා කරන්න කිතුරුව නිදි ගොරා දිනවා. කිතුරුවන්ගේ යාඥාවත ජීවිතය ගැන කතා කරන්න ගියොත් බොහෝ පිරිසක් යාඥාව සමහර අය යාඥාව නොමැතිව වැටිලා ඉන්නවා. නිරර්ථක යාඥාවල් දෙනවා. මේ යාඥාව තමයි හැම ස්ථානයකදීම ජය ලබන්නේ අතුර. ආමේන්. දාවිත් රජු මේක දැනගෙන හිටියා. ඒ නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මේ දාවිත් රජු දවස් පතා ගමන් කරද්දී දාවිත් රජු දැනගෙන හිටියා මේ සියල්ලෙදී
මට ජය තියෙන්නේ දෙවියන් වහන්සේ තුලින් පමණයි කියලා. ආමේන්. ඒ නිසා අපි කතා කළේ ස්වාමීන් වහන්සේ මගේ ආලෝකයක් ගැලවීමක් කියලා. මම කාටවත් බය නැහැ කියලා. හැබැයි දාවිද්ගේ ජීවිතේ ආව විවිධ කාලවල විවිධ බලපෑම් ආවා. දාවිත් රජු අපි දැක්කා රාජකමට එන්න ඉස්සර වෙලා එනේර කොල්ලෙක් ඉන්නේ නැද්දි? ඔහුගේ ජීවිතේ තිබිච්ච අභියෝග. සාවුල් රජුරෝ බලයට පත් වුණාට පස්සේ ඔහුට තිබිච්ච අභියෝග ජයගත්ත හැටි. ඒ වගේම දාවිත් රජකමට ආලේප කරපුවාම සාමුවෙල් අනාගත වතුරුතුමා දාවිත්ට ආව බාධාවන්. දාවිත් රජකමට ආවට පස්සේ තමන්ගේ පුත්‍රයා අබ්සලෝම්ගෙන් ආපු කාරණාවන් මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ මේ සියලු විපත්තියේදී දෙවියන් වහන්සේ දාවිත් සමග සිටියා. ආමේන්. මේ සියලු විපත්තිවල දෙවියන් වහන්සේ දාවිත් සමග සිටියා. ඒ නිසා දාවිත් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ප්‍රියව ප්‍රසන්නව උන්වහන්සේගේ අභිමුඛයේ ආඥා කරන එක සිටියා. දාවිත් බොහෝ අවස්ථාවලදී දඬුවම් ලැබුවා. නමුත් දාවිත් දැනගත්තා මේක තමයි නියම මාර්ගය. මේක තමයි මම හොයන්න ඕනේ. මේ තුල තමයි මම ගමන් කරන්න ඕනේ. මේ උන්වහන්සේ අභිමුඛය තුල තමයි මම ගමන් කරන්න ඕනේ කියන රහස දාවිත් දැනගත්තා. මගේ සේනවන්ත අම්මේ තාත්තේ ඒ නිසා කියනවා ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියනවා මක්නිසාද විපත්ති දවසේදී ස්වාමීන් වහන්සේ සුවකී විමානයේහි මාව රසා තබනසේක. මොකද ස්වාමීන් වහන්සේ සෑම විපත්තියකදීම සුවකී විමානයේහි මා වසා තබනසේක. දෙවියන් වහන්සේ තමන්ගේ විමානයේ කොයිද? තමන්ගේ අභිමුඛය තුල ඒක හරියට කියනවා ස්වර්ගයේ වගේ. ඒකට ස්වාමීන් වහන්සේගේ අභිමුඛය වගේ. ඒ සියලු ස්ථානවලදී මාව වසලා තියෙනවා. මාව වසලා තියන්නේ ඇයි? මගේ විපත්ති කාලයේදී. ආමේන්. මගේ විපත්ති කාලයේදී ස්වාමීන් වහන්සේ මාව ස්වකීය විමාන තුල වසා තබන්නේ. ඒ වගේම කියනවා ස්වකීය මණ්ඩපයේ වූ අප්‍රකාශ ස්ථානයේහි මා සංගවනසේක. ස්වාමීන් වහන්සේගේ මණ්ඩපයේ ප්‍රකාශ නොවුණු ස්ථානවල මාව සංගවනවා. ඇයි? ස්වාමීන් වහන්සේ මගේ සරණ, ස්වාමීන් වහන්සේ මගේ ශක්තිය, ස්වාමීන් වහන්සේ මගේ ආලෝකය, ස්වාමීන් වහන්සේ මගේ ගැලවීම. ඒ නිසා මේ සියලු ස්ථානවලදී උන්වහන්සේ මාව වසා තියෙනවා. ආමේන්. උන්වහන්සේ පර්වතයක් පිට මාව ඔසවා තබනසේක. උන්වහන්සේ පර්වතයක් පිට කවුද පර්වතය? ක්‍රිස්තුස් යේසුස් නම් වූ පර්වතය මත තමයි උන්වහන්සේ දාවිත් රජුරන් උසුලා රැබ්බේ. ආමේන්. ඒ පර්වතයේ පිට ඉන්නව කිසි කෙනෙකුට කිසි අන්තරක් නැහැ. ඇයි ඒ පර්වතයට කිසිවෙකුට ළඟා වෙන්න බෑ. ඒ පර්වතයේ දාවිත් රජුරන්ගේ රාක්ෂස ස්ථානයව බලකොටුව තිබුණා. ඒ නිසා මගේ සේනාවට අම්මේ තාත්තේ සියලු විපත්ති දවසේදී මේ දාවිත් රජු දැනගත්තා මම සැඟවෙන දැනක් තියනවද? මං හැංගෙන දැනක් තියනවද? අපි දකිනවා දරුවෝ යම් දෙයකට බය වුණාම ඉක්මනටම ගිහිල්ලා දොර වහා ගන්නවා. එහෙම නැත්නම් අම්මා තාත්තා අස්සෙල්ල රිංග ගන්නවා. බය හිතන භයානක දේවල් සිදුවන සෑම මොහොතකම මිනිස්සු කරන්නේ ස්ථානේ පලා ගිහිල්ලා හැංගෙන එක. නමුත් දාවිත් රජු දැනගත්තා මේ සෑම ස්ථානයකදීම මට තියෙනවා හැංගෙන්න එකම ස්ථානයක් ඉඩමක්. එහෙම නැත්නම් රක්ෂා ස්ථානයක්. එහෙම නැත්නම් කියනවා මිනිස්යන්ට ප්‍රකාශ නොවන ස්ථානයක් තියෙනවා. ඒක තමයි දේව අභිමුඛය. ඒ දේව අභිමුඛය තුල තමයි මගේ සියලු ස්ථානවලදී විපත්තියේදී මට ජය ලැබෙන්නේ. ආමේන්. ඒ නිසා දාවිත් රජු දැනගෙන හිටියා. එහෙනම් මගේ විපත්තියේදී මට සැඟවෙන්න තියෙන ඉඩම ඒ රක්ෂා ස්ථානය බලකොටුව දෙවියන් වහන්සේ පමණයි. ආමේන්. වහන්සේගේ බලකොටුව පමණයි. උන්වහන්සේ අභිමුඛය පමණයි. ඒ නිසා මට සැඟවෙන්න තවත් ස්ථානයක් නැහැ කියලා දාවිත් රජු ප්‍රකාශ කළා. ආමේන්. මගේ සේනාවන්ත අම්මේ තාත්තේ ඒ වගේම කියනවා උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තැබූසේක. පර්වතයක් පිට මම ඔබට කිව්වා ඒ පර්වතය කවුද? ක්‍රිස්තුස් වහන්සේ. එදා ආදම්ගේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දාවිත් සමග සිටියා. ආමේන්. දාවිත් රජුත් එක්ක හිටියා. ඒ තරන් වහන්සේට ඕන වුණා පසු කාලීනව මිනිස්සු පව් කරනවා මේ පාපෙට විසඳුමක් නැහැ. පව් කරනවා පාපෙට විසඳුමක් නැහැ. එහෙනම් මේ පාපෙට විසඳුමක් දෙන්න මම සුවකී ස්ථානයෙන් සුවකීය දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ස්වර්ගයෙන් මේ පොළොවට ඇවිල්ලා මිනිස්සෙක් තුලට ඇවිල්ලා මේ පොළොවට ඇවිල්ලා මිනිස්යන්ට
ඒ සමාදානෙ දෙන්න. ඒ වෙහෙස බර සම්පූර්ණ නැති කරන්නට මම ඔවුන්ගේ විපත්තියේදී ඔවුන් සමග සිටින්න ඕන. මේ දාවිද්ට වගේම බොහෝ මනුෂ්‍යයන්ට මම ආශිර්වාදයක් දෙන්න ඕන. නමුත් මිනිස්සු මන් දිහා බලන්නේ ඇයි? මම දේවත්වයෙන් ඉන්න නිසා. මට ඕන ශරීරයක් අරගෙන මේ පොළොවට එම්මානුවෙල් ලෙස එන්න. මම ආවොත් විතරයි මට පුළුවන් ඉන්නේ මිනිස්යන් අතරට ගිහිල්ලා කතා කරලා මේ සත්‍යතාවය එළිදරව් කරන්නට. ආමේන්. වහන්සේට ඕන වුණා ඒ නිසා ඒ දේවත්වයේ ස්වර්ගයේ තියලා මනුෂ්‍ය ස්වරූපයක් අරගෙන වහන්සේට ඕන වුණා එම්මානුවෙල් නමින් මේ පොළොවට එන්න. ආමේන්. ඇයි? තම සුවකයේ සෙනගත් එක්ක වාසය කරන්න උන්වහන්සේ දැන් නම් කැමතියි. එදා ඒදම් උයනේ පවා උන්වහන්සේ ආදාම්ව සොයමින් සක්මන් කළා තැන වහන්සේ ඒවකට ඒ වෙනකොට ගමන් කළේ යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ දූතයා ලෙස. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ ඒ වගේම කියනවා. පරිසරු සත්තුසුන්ට කියනවා මම මෝසෙස්ට කලින් හිටියා. මම ආබ්‍රහම් ඉපදෙන්නට කලින් හිටියා. ආබ්‍රහම් මගේ දවස් දකින්න කැමැත්තෙන් හිටියා. ඒ නිසා මම සියල්ලට කලින් හිටියා කියලා උන්වහන්සේගේ වචනේ කතා කරනවා. ආමේන්. මේවා ප්‍රබන්ධ නෙමෙයි. මේවා විහිළු කතා නෙමෙයි. මේවා සත්‍ය සිදුවීම්. මේවා සත්‍ය විදිහට පිළිගන්නව මිනිසයන්ට උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා. ආමේන්. ඒ නිසා උන්වහන්සේට ඕන වුණා තම සුවකීය සෙනඟට මේ විපත්තේදී ප්‍රශ්නේදී පීඩාවේදී මේ පාපේදී ගලවන්ට මුදවන්ට මේ පොළොවට එන්න. ආමේන්. ඒ නිසා එම්මානුවෙල් යන නාමය එම්මානුවෙල් දෙවියන් වහන්සේ අප සමග මිනිසයන් අතරේ වාසය කරන්නට උන්වහන්සේ තීරණය කළා. ඒ නිසා සුදෝ මතේ පුතේ සුදෝ මතේ පුතේ 11 වෙනි පරිච්ඡේදයේ 28 29 අපි හිමින් කියමු. වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට වරෙල්ලා මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මුර්ධව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. ආමේන්. ආමේන්. ඒ තනන් වහන්සේ ඒ පුරාතන තනන් වහන්සේ එදා ආබ්‍රහම් සමග සිටියව තනන් වහන්සේ මෝසෙස් සමග සිටියව තනන් වහන්සේ එදා ආදම්ව නිර්මාණය කළව තනන් වහන්සේ එදා ආදම් හොයාගෙන උයනේ සක්මන් කළව තනන් වහන්සේ ඔබ මම ගිය තනන් වහන්සේ මේ පොළවේ මිනිසයන්ට කියනවා නුඹලාගේ ජීවිත බොහෝ වෙහෙසෙන් බර වෙලා තියෙනවා. ඇයි? උඹලා වැඩ කරන අධික ලෙස. නමුත් ඒ වෙහෙසත් ජීවිතේ තියෙන බොහෝ බරක් නිසා නුඹලාගේ ආත්ම බර වෙලා තියෙනවා. නුඹලාගේ ආත්ම බර වෙලා තියෙනවා. ඒ ආත්මයට සහනය දෙන්න සහනදායකයෝ. එහෙම නැත්නම් මම තමා සහනය දෙන්න උතරන් වහන්සේ. මානෙතෙන්ට මම නුඹලාට සහනය දෙනවා. ආමේන්. ආමේන්. මොකද්ද මේ වෙහෙස? එදා ආදම් සහ ඒව පව් කරලා උන්වහන්සේගේ මහිමෙන් හීන වුණාම ඔහුට උනා වෙහෙසෙන් මහන්සියෙන් දහඩියෙන් මේ පොළවේ ජීවිකව කරලා ජීවත් වෙන්න. එදා ඒදම් වුණා කදලා නිදහස් කැමැත්ත දීලා එදා ඒදම් වුණ තුල උට යහපත් ජීවිතය ගත කරන්න තියෙදී පාපේ කරුණුන ඒ ඒදම් වුණෙන් ඔවුන් පිටතට යවනු ලැබුවා. ඊපස්සේ ඔවුන්ට වුණා වෙහෙසෙන් මහන්සිය මේ පොළවේ කටු ගොකොටු තුලින් මේ පොළොව කොටලා දහඩියේ මාංශයෙන් හම්බ කරන් කන්ට. නමුත් ඒ දෙවියන් වහන්සේ කාලයක් තිස්සේ මිනිසයාට උපකාර කරන්න ක්‍රම හොයනකොට මිනිස්සු උන්වහන්සේ දෙත බැලුවේ නැහැ. මේ මිනිස්සු උන්වහන්සේ දිහා බැලුවේ නැහැ. නිතරම උන්වහන්සේ විරුද්ධ දේ තමයි කළේ. ඇයි? ඒ වෙනකොට අන්ධකාරය විසින් මේ මිනිසයන්ව පාලනය කළ නිසා. මේ මිනිසයාට හරි දේ තේරුම් ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. නිතරම වැරදි දෙයට නිතරම ගියේ. නිතරම වැරදි දෙයට ගියේ. වැරදෙන් වරදට පාපෙන් පාපෙට තමයි ගමන් කළේ. ඒ නිසා මේ මිනිසයන්ට නිදහසක් නැහැ. වෙහෙසට නිදහසක් නැහැ. ජීවිතේ බරට නිදහසක් නැහැ. මේ ආත්ම වලට සහනයක් නැහැ. ඒ නිසා මේ මිනිසයන්ගේ වෙහෙසෙන් මහන්සියෙන් මුදවන්ට මේ ආත්ම වලට සහනය දෙන්න ආදම්ට නැති වුණු දේ දෙන්න නැවත මම තම සුවකීය සෙනග අතරට යන්න ඕන කියලා උන්වහන්සේ තීරණය කරලා තමයි මේ පොළොවට ආවේ. ආමේන්. ආමේන්. උන්වහන්සේ කොතරම් ප්‍රේමණීයද?
ඒ දෙවියන් වහන්සේ. උන්වහන්සේලා උන්වහන්සේගේ හස්තයෙන් මේ ආදම හදලා මනුෂ්‍ය නිර්මාණය කරලා අඹලා උන්වහන්සේ ජීවන හුස්ම දීලා මේ මනුෂ්‍ය අතරට ඇවිල්ලාම උන්වහන්සේට මනුෂ්‍ය නැතිව ඉන්න බැරි නිසා මනුෂ්‍යයන් අතරට ඇවිල්ලා කියනවා වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා විතර වඩලා මම උඹලට සහනය දෙන්නේ. ඒ තනන් වහන්සේ මනුෂ්‍යයන් අතරට එන්න සුදුසු කෙනෙක්ද නැහැ. සුවකේ ස්ථානය ඇතහැරලා උන්වහන්සේ ඔබට මට අප්‍රමාණ ප්‍රේමයක් කරලා ඔබගේ මගේ පාපේ විනේ කුරුසවත් වෙලා ඔබට මට අලුත් ජීවිතයක් දෙන්න අලුත් ආරම්භයක් දෙන්න උන්වහන්සේ මේ පොළොවට ආවා. ආමේන් ආමේන්. වෙන දෙවිවරු ඉන්නේ බොහොම මනුෂ්‍ය දෙවිවරු කියලා ඉන්නේ මනුෂ්‍යයන්ට ගොඩක් ඈතින්. ඒරට දෙවිවරු බොහොම දුරයි. ඒ මනුෂ්‍ය මහන්සියලා වෙහෙසෙන් හොයාගෙන යන්න ඕන දෙවිවරුන්ග. දුර බැහැර යනවා සමහරක් අය. වාහන අරගන්නවා, හයර් කරගන්නවා, කෑම අරගන්නවා, වතුර අරගන්නවා. බොහෝ දුර බැහැර යනවා දෙවිවරුන් දකින්න. නමුත් ඒ දෙවියන් වහන්සේ, ඒ ස්වාමීන් වහන්සේ හුස්මට වඩා ඔබත් මාත් සමග සිටිනවා. ආමේන්. එකම මිනිස්සු බොහෝ දෙවිවරු හොයාගෙන ගියා. මේ පොළවේ හැදලා තියෙන ක්‍රමය තමයි මිනිස්සු දෙවිවරු හොයාගෙන යනවා. උස් ස්ථාන වලට යනවා. උස් ස්ථාන වල ඇවිදිනවා. විවිධ ප්‍රසිද්ධ ස්ථාන හොයාගෙන යනවා. රටකින් රටකට යනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ ඒ පෞකාර මිනිසයන්ව හොයන් ආවුතනන් වහන්සේ. ආමේන්. මිනිසයන්ට එතරම් ප්‍රේම කළු දෙවි කෙනෙක් තවත් ඉන්නවද? මිනිසයන්ට මෙතරම් ප්‍රේම කරන දෙවි කෙනෙක් ඉන්නවද? එදා මගේ ජීවිතේ මට දිව්‍ය වෙලා හිටියේ මේ කන බොන මාත් එක්ක ඉන්න මේ තරු තියෙන මේ එක එක විශේෂ පුද්ගලයෝ විතරයි. හැබැයි මගේ විපත්ති දවසේදී මගේ ප්‍රශ්නේදී මගේ පීඩාවේදී මගේ පාපේදී මා විදිහින් විසඳුමක් දෙන්න මේ පොළවේ කිසි කෙනෙක් හිටියේ නැහැ. හැබැයි මට ඒ විසඳුම දුන්නේ මගේ යේසුස් වහන්සේ විතරයි. ආමේන්. ආමේන්. උන්වහන්සේගේ අසීමිත ප්‍රේමයට මිනිස්සු ලං වුණාම උන්වහන්සේගේ ප්‍රේමය ලං කරගත්තම අර දාවිත් රජු කිව්වාගේ මා ස්වාමීන් වහන්සේගේ එක් දෙයක් ඉල්ලනවා. මට ඔබ වහන්සේ සමග ඉන්න ඕන. ඔබ වහන්සේට ආඥා කරන්න ඕන. ඔබ වහන්සේගේ මාලිගාවේ ඉන්න ඕන. ඔබ වහන්සේ සොයන්න ඕන. මම ස්වාමිනී මම එක් දෙයක් ඉල්ලනවා. ඔබ වහන්සේගේ අලංකාරය මට දකින්න ඕන. ඔබ වහන්සේගේ මාලිගාවේ මට භාවනා කරන්න ඕන. මගේ ජීවිතේ සියලු දවස්වල ඔබ වහන්සේ ගෘහේ වාසය කරන්න ඕන ස්වාමිනේ. මගේ සිතේ එකම ආසාව එච්චරයි. මගේ පරම ආසාව එච්චරයි. මේ දාවිත් රජුගේ සිත පැලඳගත්ත මිනිස්සු දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට මේ ත්‍රිත්වයට එකසේ ප්‍රේම කරනවා. ආමේන්. ආමේන්. ඒ නිසා උන්වහන්සේ එවන් දෙවියන් වහන්සේ ඒ ස්වර්ගෙන් ඇවිල්ලා මිනිස්සු අතරට ඇවිල්ලා කියනවා එන්ට වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මමයි ඔයලගේ සහනය ඔයලගේ ආත්මවලට සහන දෙන්නේ මමයි මා වෙතට එන්ට. ඔබට වියගහක් තියෙනවා. ඒ වියගහ යක්ෂය විසින් තැබූ දෙයක්. ඔබට ඒක බරයි. ඔබට වෙහෙසයි. හැබැයි ඒ වියගහ මම එදා කුර්සියේදී සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ආමේන්. මේ වියගහම සම්පූර්ණයෙන්ම කුර්සියේදී නිදහස් කළා. හැබැයි ඒ මා වෙතට එන සෙනඟ තුල පමණයි. ඇයි? ඔබ මට අයිති වෙන්න ඕන. ඔබ මගේ දරුවෙක් වෙන්න ඕන. මගේ ප්‍රේමය ඔබ ලබන්න ඕන. මගේ අලංකාරය ඔබ දකින්න ඕන. එවිට ඔබට ඒ සහනය ලැබෙන්න යනවා. නමුත් අන්ධකාරයේ වියගස් තුල ඉන්නව සෙනඟට ඒ වියගස් යේසුස් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේ වෙතට එන තාක්කල් ඒ බරවම තමන්ට ඒ බරමයි ඒ පාපි බරමයි ඒකෙන් නිදහස්කමක් නැහැ. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි සහෝදර සහෝදරියනි මේක තමයි පරම සත්‍ය. මේක තමයි සත්‍ය. ඔබ සත්‍ය දැනගත්තම ඒ සත්‍ය ඔබ නිදහස් කරන්නට යනවා. ආමේන්. ඒ නිසා උන්වහන්සේ ආවා සුවකීය සෙනඟ අතරට. සුවකීයන් සමග වාසය කරා. නමුත් මේ මහාන් තත්ත්වයේ දෙවියන් වහන්සේව බොහෝ පිරිසක් හඳුනගත්තේ නැහැ. ඒ සත්‍යතාවයේ ආලෝකය හඳුනගත්තේ නැහැ. එදා ඒ ගැලවීම හඳුනගත්තේ නැහැ. ඒ ආලෝකය හඳුනගත්තේ නැහැ. අදත් ඒ වගේම මිනිස්සු මේ සත්‍යතාවය බොහෝ අය පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඔබේ ජීවිතේ මොන ස්වභාවයකින් දෙන්නේ? මොන ස්වරූපයකින් දෙන්නේ? ඔබ ඉන්න හැටියට උන්වහන්සේ වෙත එනවා නම් ඔබට මට සහනය දෙන්න යනවා. ආමේන්. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ අන් දෙවිවරු වගේ තමන්ගේ සිංහාසනට වෙලා ඒ ආකාරෙම හිටියේ නෑ.
ඒ දෙවිවරු කියලා කියන්නේ ඒ ඇඹුවොත් අඹලා තියෙන ඒ රූපය ඒ ස්ථානෙම තමයි. ඒ අඹලා තියෙන රූපේ ඒ ස්ථානේ. ඒක ඉඳගෙනද ඉන්නේ, හිටගෙනද ඉන්නේ, නිදාගෙනද ඉන්නේ, නැගිටින ඉරියව්වෙද ඉන්නේ. ඒක තිබ්බ විදිහටම ඉන්නවා. හැබැයි ඒක හොයාගෙන මිනිස්සු දුර බැහැර ගමන් කරනවා. වියදම් කරාගෙන යනවා. හැබැයි අපේ දෙවියන් වහන්සේ සොයන මොහොතේම හම්බ වෙන්නව තැන වහන්සේ. ආමේන්. අපේ දෙවියන් වහන්සේ සොයන මොහොතේම සම්ම වෙන්නව පිළිතුරු දෙන්නව දෙවියන් වහන්සේ. උන්වහන්සේ එකයි ජීවමානයි කියන්නේ. උන්වහන්සේ මලවුන් අතර ඉන්න කෙනෙක් නෙමෙයි. මලවුන්ගේ නැගිට්ටා වූ සදාකාලික කරන වහන්සේ. ආමේන්. ඒ නිසා උන්වහන්සේ කියනවා වෙහස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට මම උඹලට සහනය දෙන්න යනවා. මේ පාපේ අනිතු ප්‍රතිඵලය. මේ පාපේ අනුට බාහ තමයි මනුෂ්‍යයන්ගේ ශරීරයට වෙහෙසගෙන දෙන්නේ. වැඩ කරපුවා අපි දන්නවා. බොහෝ වෙහෙස මානසිකව අපි දන්නවා. අපි උදෑසන වැඩට යනවා. හවස ගෙදර එනවා. එතකොට හරිම තේට්ටුයි, හරිම මහන්සි. මේක ප්‍රතිඵලයේ පාපයයි. පාපේ ප්‍රතිඵලයක් හැටියට තමයි මනුෂ්‍යයන්ට මේ වෙහෙස දැනුනේ. එදා ආදම්ට ඒවට මේ වෙහෙස දැනුන්නේ නැහැ. ඒ ශාරීරික වෙහෙස මිනිසෙගේ ආත්මය බර කරනවා. ආත්මයට සමාදානය නැහැ, ප්‍රීතිය නැහැ. ආත්මය උන්ගේ ආත්මයේ බයෙන් පිරීලා හිතනවා හෙට දවස මොකක් වෙයිද, අනිද්දා වෙයිද, අර පැත්තේ මෙච්චර වසංගතයක්, අරේ මෙච්චරක් මැරෙනවා, අරේ මෙච්චරක් මැරෙනවා. ඇමරිකාවේ ප්‍රධාන වශයෙන්ම අර සටන් කලාවක් තියෙනවා. ඉස්සර මම හරි ආසෙන් බලනවා. හොඳ ශක්තිමත් අය ඒලා. ඒලගේ පාරක බලය කොච්චරද කිව්වොත් කිලෝග්‍රෑම් 100 200යි බරවුන්ගේ එක පාරක. ඒවන් ශක්තිමත් මිනිස්සුયો මේ වෛරස් හැමුවේ කඩාගෙන වැටුණා. ප්‍රතාපවත් යෝධයෝ වගේ හිටු මිනිස්සුયો මරණයටපත් වුණා. ලොකු ධනවත් මරණයටපත් වුණා. නමුත් මේ මිනිස්යන්ගේ ශක්තිය අල්පයි. මේ මිනිස්යන්ට ශක්තියක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ ශක්තියවත් කරගත් සෙනග ආශිර්වාද ලද්දෝ. මේ වචන අහන මිනිස්සුયો ආශිර්වාද ලද්දෝ. යම් කෙනෙක් උන්වහන්සේගේ වචනේ ඇහිලා තියෙනවා නම් ඒ අහන කනුත් ආසනවන්තයෝ ආශිර්වාද ලද්දෝ. ආමේන්. ඒ නිසා උන්වහන්සේ ඒ වෙහෙසට ඒ බරට සහන දෙන්න අවුදනවාසේ. මිනිස්යාගේ වැඩ නිසා, රැකී ආරක්ෂා නිසා, ප්‍රශ්න නිසා තමන්ගේ ශරීරයේ වෙහෙසක් වගේම ආත්මයට මේ වෙහෙස දැනෙනවම මේ මිනිස්යාට ජීවිතේම කලකිරෙනවා. නමුත් උන්වහන්සේගේ වියගහ බාර අරගෙන උන්වහන්සේගේ කුරුස පූජාව බාර අරගෙන ඒ කුරුස පූජාවට ස්වාමිනී ඔබ මැරුණේ මා උදෙසයි. මම ඔබ වහන්සේ දෙස බලනවා. ඔබයි මගේ වෙහෙස බාර උසුලන උතරන් වහන්සේ කියලා. ඒ දිව්‍යමය ගනුදෙනුව මිනිස්යාගේ පාප දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මාත්‍ර අරගෙන ඒ කුරුසියේ එනගසුවාම ඒ පාප බරින් මිනිස්යාව නිදහස් කළා. ඒක දිව්‍යමය ගනුදෙනුවක් එක. මිනිස්යාගේ දෙවියන්වහන්සේ දුන්නා ත්‍යාගයක් එක. මේ ත්‍යාගයේ බොහෝ මිනිස්සු බාර ගන්න කැමති නැතුව ඒ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමින් තම තමන්ගේ වැරදි මාර්ගවල ගමන් කරනවා. ඒ වැරදි මාර්ගවල ගමන් කරනවා. ඔබට මම කතා කරන්නේ ඔබගේ ජීවිතයේ වෙහෙස, ඒ මහන්සිය අරගෙන එන්න යේසුස් වහන්සේ වෙතට. උන්වහන්සේ ඒක මාරු කරලා ඔබට සැහැල්ලු දෙයක් දෙන්න යනවා. උන්වහන්සේගේ වචනය තුලින් ඔබව ශක්තිමත් කරන්න යනවා. ඔබගේ ආත්මයට සහනය දෙන්න යනවා. ඔබට විරුද්ධව, මට විරුද්ධව තිබුණා ඉදිරිකාර ලියවිලා. ඔබගේත් මගේත් පාපේ විරුද්ධව ලියවිලා. ඒක තිබුණේ නිරයට ලියවිලා. ඒ පාපේ කුලිය නිරයට ලියලා තියෙද්දි ඒ මිල යේසුස් වහන්සේ මීට වසර 2000 ගණන් කලින් ඇවිල්ලා ගෙවලා අවසන් කළේ ඔබටත් මටත් සහනය දෙන්නයි. ආමේන්. ඔබගේ ආත්මයට සහනය දෙන්නයි. ආත්මයට ස්වර්ග රාජ්‍ය දෙන්නයි උන්වහන්සේ දා කුරුසපත් උනේ. ඒ නිසා ඔබ හිතන්න ඔබ උසාවියකට යනවා, ඔබ වර්ගකාරයෙක්, ඔබ වැරදි කරපු කෙනෙක්, ඔබ මිනි මරුන් චෝදනාවකට හෝ විශාල ගණයේ අපරාධයකට සම්බන්ධ කෙනෙක්, ඔබ වෙනුවෙන් උසාවිය ලියලා තියෙනවා. ලියවිල්ලක් මොකද්ද? ඔබට මරණ දඬුවම නියම කරලා තියෙනවා. ඒක විදුලි පිටු වෙන්න පුළුවනි. මට එල්ලුම් ගහ වෙන්න පුළුවනි. ඒ මිනිස්යාගේ ඒ මරණය උසාවියෙන් දුන්නම තීන්දුවක්. ඒක මේ පොළවේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. උසාවියෙන් ඒකට තීන්දුවක් දුන්නම ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. නමුත් එවන් මොහොතක මේ යේසුස් වහන්සේ එල්ල කියනවා එයා නෙමෙයි, එයාගේ වරද මං ගන්නවා, මම එතනට යනවා, මෙයව නිදහස් කරන්න කියලා. එවන් උන්වහන්සේගේ පූජාවක් තමයි ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේ කළේ. ඔබගේ මගේ පාප වෙනුවෙන් උන්වහන්සේ
සුවකේ ස්ථානය අතහැරලා මේ පොළොවට ඇවිල්ලා මේ මනුෂ්‍යයට මේ සත්‍යතාවයේ වචනය කියලා මේ සත්‍යතාවයේ වචනේ ප්‍රකාශ කරලා යා යුතු මාර්ගයට ගුරුකම් දීලා උන්වහන්සේ කිව්වා උඹලට මේ පොළොවේ තනියම ඉන්න දෙන්නේ නැහැ. මම සැලසිලිකාර වහන්සේ කෙනෙක් දෙනවා. ඒ සැලසිලි වහන්සේ කාලෙන් පසු මම නුඹලව මගේ රාජ්‍යයට උඹලව ගෙන්න ගන්නවා. ඒ නිසා ඔබගේත් මගේත් වෙහෙස ඔබගේත් මගේත් බර සහැල්ලු කරන්නා වූ ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඔබ හැරෙන්න. ආමේන්. උන්වහන්සේට හැරෙන්න උන්වහන්සේ ඔබගේ පාපයට කුඩිය ගෙවලා ඉවරයි. ඔබ උන්වහන්සේ පිළි අරගෙන ඒ කුරුස පූජාව දිහා බලලා උන්වහන්සේ පිළිගැනීම තුළ ඒ ඔබගේ ආත්මයට සහනය ලැබෙන්න යනවා. ඒ සහනය ලැබුණම ලෝකයේ අනිත් පැත්ත විරලොත් අපිට වැඩක් නැහැ. අරේ 500ක් මැරිලා, මෙහෙ 1000ක් මැරිලා, අරේ 1500ක් මැරිලා අපිට ප්‍රශ්නයක් නැහැ. අරේ කණ්ඩ නැහැ, අර ආයතන වහලා, මේ ආයතන වහලා, අරේ මේ කණ්ඩ නැහැ. නමුත් අපිට සියල්ල සපේනවා. අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. අපේ යේසුස් වහන්සේ ජීවමානයි. සියල්ල සපේනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ සිතාගත නැගේ හැම මොහොතකම උන්වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මනුෂ්‍යම නැගිටලා දෙනවා. ආමේන්. රස්සාවල් නෑ කියලා මිනිස්සු වැටලා ඉන්නකොට ආයතන වහල කියලා කියනකොට නමුත් අපිට උන්වහන්සේ සපේනවා. ඇයි? ඒ සහනය, සමාදානය, ප්‍රීතිය උන්වහන්සේ අපි තුල දීලා දිනවා. ආමේන්. ඒ නිසා අපට සහනය ලැබෙන්නේ යේසුස් වහන්සේ තුලින් පමණයි. මනුෂ්‍යයන් තුලින් නෙමෙයි. අර මං පසුගිය සතියේ දේශනා කළා කඳු දිසට මගේ ඇස් පුසවන්නේ මේ මට උපකාර ලැබෙන්නේ කොහෙන්ද? මට උපකාර ලැබෙන්නේ අහස පොළොව මැව් සදාකාලික දෙවියන් වහන්සේගෙන්. කඳු දෙසට මගේ ඇස් පුසවන්නේ මේ කඳු දෙසට මගේ මට උපකාර කොහින්දෝ මට උපකාර කොහින්දෝ අහස පොළව මැව්ව දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොහින්දෝ අහස පොළව මැව්ව දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොයින්දෝ මට උපකාරෙන්නේ දෙවියන් වහන්සේගේ. මගේ හිතේ ආශාව උන්වහන්සේගේ අභිමුඛයයි. මගේ සිතේ ආශාව උන්වහන්සේගේ මාලිගයයි. මගේ සිතේ ආශාව උන්වහන්සේ සෙවීමයි. ඇයි? මගේ ශක්තිය උන්වහන්සේයි. මගේ රක්ෂස්ථානය උන්වහන්සේයි. මගේ බලකොට උන්වහන්සේයි. මම සැකවැටි ඉඩම උන්වහන්සේයි. මගේ විපත්ති දවසේදී උන්වහන්සේ මගේ රක්ෂස්ථානයව මගේ බලකොටුව සිටිනවා. ආමේන්. ඔබ ජීවිතේ කුමන ප්‍රශ්නයක තිබුණත් හිටියත් කුමන පසුබිමක හිටියත් ඔබ කියන්න යේසුනි මට උපකාර කරන්න කියලා. යේසුනි මට උපකාර කරන්න කියලා ඔබ කතා කරන උන්වහන්සේට උන්වහන්සේ බිහිරි කෙනෙක් නෙමෙයි. ඇස් පේන්නේ නැති අන්ධයෙක් නෙමෙයි. උන්වහන්සේ රැවුල වෙලා දත් වැටිලා පරණ විච්ච මහලු විච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ හැම දවසක් පාසම උන්වහන්සේ අලුත් සිටිනව දෙවියන් වහන්සේ. ඔබ අලුත්කමින් පුරවන්න ඉන්නව තරණ වහන්සේ. උන්වහන්සේට වෙහෙසක් නැහැ. උන්වහන්සේට බරක් නැහැ. උන්වහන්සේට ඕනේ ඔබගේ වෙහෙස, ඔබගේ බර සැහැල්ලු කරන්නයි. ආමේන්. ඒ නිසා ඒ ආත්මයට සහනය ලැබෙන්නේ යේසුස් වහන්සේෙන් පමණයි. ඒ ආත්මය ලැබෙනව සහනය තමයි ශාරීරික ප්‍රීතියට තෘප්තියට පත් කරන්නේ. උන්වහන්සේ ආත්මයට සහනය දුන්නම ඒ සහනය මුළු ශරීරයේම බලපෑමක් ඇති කරමින් අපි ප්‍රීතියෙන් උන්වහන්සේගේ අභිමුඛතර ගමන් කරනවා. ආමේන්. ඒ දෙවියන් වහන්සේ අපි සමගයි. ආමේන්. අපි උන්වහන්සේගේ ගායනා කරමු අද දවසේ. උන්වහන්සේගේ ඊතරම් ප්‍රේමය ඒ ප්‍රේමයෙන් අපි ගායනා කරමු. දයාවන්ත කිතු ස්වාමීනේ, අනුකම්පාවේ දෙවි ස්වාමීනේ, ස්තුති වේවා. මොකද මරණේ රැහැණින්, ඒ ශීලයේ රැහැණින් සියලු ස්ථාන වලින් ඔබ වහන්සේ අපව මුදවාගත්තේ, ගලවාගත්තේ. ඒ තරන් වහන්සේ තමයි මේ පොළොවට දාවේ. ඒ ඇවිල්ලා ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කුරුසපත් උනේ ඔබට මට සහනය දෙන පිණිස, සමාදාන දෙන පිණිස, සතුට දෙන පිණිස. ඒ සැහැල්ලු වියගහ ඔබ මත තබලා, ඒ බර වියගහ උන්වහන්සේගෙන ඔබගේ ආත්මයට සහන දෙන්න දයාවත් වූ කීතු ස්වාමීනේ, අනුකම්පාවේ දෙවි ස්වාමීනේ, ස්තුතිය ඔබ වහන්සේට මා වෙනුවෙන් මේ කලාව පූජාව නිසා. ස්වාමීන් වහන්සේගේ ආලෝකය ගැලවීමත් මම මොකටද බය වෙන්නේ? දයාවන්ත වූ කිතු ස්වාමීනේ, අනුකම්පාවේ දෙවි ස්වාමීනේ,
සුති වේවා සුති වේවා. ඔබ විපත්ති දවසේදී කලකිරනවද? ඔබට ස්වාමීන් වහන්සේ සහනය දෙන්න යනවා. උන්වහන්සේ ඔබගේ ශක්තිය වෙන්න යනවා. උන්වහන්සේ ඔබගේ ගැළවීමට යනවා. උන්වහන්සේ ඔබගේ ජීවනය වෙන්න යනවා. දිවිය මගේ මරණින්ද දැස් මගේ අඳුරින්ද පාද මගේ තැකි නිවෙන්ද මුදවාගත්තේ ඔබ නොවේද ස්වාමීනි මම එක් දෙයක් හොයනවා. ඒ ඔබ වහන්සේගේ අලංකාරය දකින පිණිස, ඔබ වහන්සේගේ මාලිගාවේ සදාකාල ජීවත් වෙන පිණිස, සියලු දවස්වලදී ස්වාමීනි ඔබ වහන්සේගේ ගෘහේ වාසය කර පිණිස, මම ඔබ වහන්සේ සොයනවා ස්වාමීනි. ඔබ කියන උන්වහන්සේට මම සොයනවා කියලා ස්වාමීන් වහන්සේට. මරණේ රැණි වට කෙරුවා ශේවලේ රැණි මාදුවා මගේ මොර ගැසීම ඉනියසුවා ස්වාමීනි ඔබට ස්තුති වේවා. ඔබට ප්‍රශංසා වේවා. සියලු වහල්කම් වලින් ගලවන්න මුදවන්න උතරන් වහන්සේ ඔබට ගෞරව වේවා ස්වාමීනි. මගෙත ඔබේ නෙත් යොමු කරලා ඔයාපත මට කරලා පුදුම ලෙස මට ප්‍රේම කළා ඔබ මාගල වාගත්තා දයාවන්ත වූ කිතු සමිදේ අනුකම්පාවේ දී සමිදේ සුති වේවා සුති වේවා සුති වේවා දෙවියන් වහන්සේ වේවා. ස්වාමීනි සුද නාමයේ ප්‍රශංසා වේවා. මගේ සිරේවත් අම්මේ තාත්තේ දුව දරුවනි ඔබට ගෙහෙතුද ඔබට බරද ඔබට විදාස්යෙන් බැරි පාපයක් වෙනවද? ඒ සියල්ලට උන්වහන්සේලා පුරුෂකකදී විශ්වාසනා ඔබට මට ජය දෙන පිණිස ඔබගේ ආත්මයට සාහන දෙන පිණිස මේ පොළොවට පමණක් නෙමෙයි දුවර්ගයේ ඔබට පංගුකාරකම් දෙන පිණිස උන්වහන්සේ ඔබ වාසයාවා. සුවකේ ස්ථානවලින් උන්වහන්සේ මේ පොළොවට බොම අවසයන්නවා. උන්වහන්සේගේ ප්‍රේමයට ඇතුළත ඔබ කියන්නේ මම ආදරේ යේසුනි ඔබ වහන්සේට පූජාව නිසා මම යාඥාවේ කාර්යවල පස් වෙනවා. මම ඔබ වහන්සේගේ අභිමුඛයේ සොයනවා. මගේ ස්වාමීනි ඔබ වහන්සේගේ මම අලංකාරය දකින පිණිස මම නිරන්තරයෙන් මම ඔබ වහන්සේ සොයනවා කියලා ඔබ උන්වහන්සේ ඉදිරි පොරොන්දු වෙන්න. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අද දවසේ ඔබට මට සාක්ෂි තියෙනවා න ජීවිතේ. අද දවසේ අපිට පුළුවන් උන්වහන්සේගේ අභිමුඛය තුළ සාක්ෂි දරන්නට. සාක්ෂි නැත්නම් අපිට පුළුවනි උන්වහන්සේගේ ඉදිරියේ දසෙන් කොටස් තුටුපන්රු උන්වහන්සේ ඉදිරියේ වපුරලා දේමිය අපරාවසන් කරන්නට.